බණහඬ සලස්වනවා. මේ මහේ ශාක්‍ය ධර්ම දානමය පින්කමක්. ඉතින් මේ උදාර පින්කමේ ආනිසංස බලයෙන් ඒ අතුල් කෝට්ටේ මාලිකාව පාරේ මුණසිංහ පවුලේ සත්පුරුෂයෝ සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ඊ타ම සුවසේ පාරමී දම් මුදුන් පමුණුවාගෙන සුඛා පටිපදා කිප්පා විඤ්ඤා යනුවෙන් වදාළ පරිදි සුවදායක ප්‍රතිපදාවෙන් වහා ධර්මාවබෝධය කර ගැනීම පිණිසම මේ උදාර ධර්ම දානමය කුසලය පාරමී බලයක්ම බවට පත් වේවා කියලා අපි සාදු කියලා මුලින්ම ප්‍රාර්ථනා කරගනිමු. ඊළඟට ධර්ම දේශනාව මම අද තෝරගත්තේ සංයුත්ත නිකායේ සඳහන් වෙන අනිත්‍ය පිළිබඳ සඳහන් සූත්‍ර පාඨයක්. මේ සූත්‍ර පාඨය සූත්‍ර දේශනා සිය ගණනක තියෙනවා. ඒක නිසා මම එක සූත්‍රයක නමක් සඳහන් කරන්නේ නැහැ. සූත්‍ර දේශනා සිය ගානක තියෙන නිසා. මේ සූත්‍ර පාඨයෙන් කියලා දෙන්නේ අපි කවුරුත් දන්න අපේ ශරීරය පිළිබඳව යථාර්ථය දකින්න හැටි. අපේ ශරීරයේ යථාර්ථය දකින්න හැටි තමයි මේ සූත්‍ර පාඨයෙන් කියලා දෙන්නේ. මේ ශරීරයට බුද්ධ ශාසනයේ නමක් කියනවා රූපය කියලා කියනවා. තව අපිත් හඳුන්වන වචනයක් ශරීරයට කය කියන වචනය. සිංහලෙනුත් කය කියලා කියනවා. පාලියෙනුත් කය කියන වචනේ භාවිතා කරනවානේ. අර පිළිකුල් භාවනාවෙත් තියෙන අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි කියලා. හැබැයි මේ කය කියන වචනේ සිංහල වුණත් පාලි වුණත් එකම තේරුමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් මේ වචනේ භාවිතා කළාට මම හිතන්නේ මේ වචනේ තේරුම දන්නේ නෑ එච්චරට. කය කියන වචනේ තේරුම. කය කියන්නේ මොකක්ද කිව්වහම දන්නව මේ මොකටද කියන්නේ කියලා. ඒක මොකක් වගේද කියලාත් දන්නවා කය කියන එක. එනට වචනාර්ථයකුත් තියෙනවනේ. වචනාර්ථය දන්නේ. වචනාර්ථය කියන්නේ මගේ නව නිර්වචනයක් නෙමෙයි, අලුත් අර්ථකථනයක් නෙමෙයි. ඒවට පුරාතන ඉඳන් පැවතෙන ත්‍රිපිටකයේ අට කතාවල එන තේරුම් තියෙනවනේ. එහෙනම් මතක තියාගන්න කය කියන වචනයේ තේරුම. කය කියලා කියන්නේ සමූහය කියන එක. රාශිය, ගොඩක්, නැත්තම් එකතුවක්, කන්දක් කියන එක තමයි කය කියලා කියන්නේ. සමූහය කියලා කියන්නේ එකක් නෙවෙයි කියන්නේ. බලන්න උදාහරණ විදිහට කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නියපොතු ගොඩක්, දත් ගොඩක්, සම ගොඩක්, මස් ගොඩක්, ඇට ගොඩක්, කැට මිදුළු ගොඩක්, බකුගඩු, හදවත, අක්මාව, දලඹු සිවිය, බලන්න බඩවැල් බන්ධන මෙහෙම ගත්තහම මේ සමූහයක් දෙතිස් කොටස් කියලා කියනවා. එහෙම ගත්තොත් කොටස් 32ක එකතුවක්. අන්න එකක් නෙමෙයි සමූහයක්. ඒ නිසා තමයි කය කියන වචනේ භාවිතා කරන්නේ. මේ සමූහයක් තනි එකක් නෙමෙයි කියන එක පැහැදිලි කරලා දෙන්න. රාශියක එකතුවක් කියලා කියන්න තමයි කය කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ බුද්ධ ශාසනය තුල. ඊළඟට මේ කයට රූපය කියලා කියනවා. රූපය කියන වචනේ තේරුමත් මොකද්ද? රූපය කියන වචනයටත් බොහෝම ලස්සන තේරුමක් තියෙනවා. ඒක පාලියෙන් කියනවා රුප්පතිති රූපං කියලා.
ඔය සංයුත්ත නිකායේ සඳහන් වෙනවා රුප්පතිති රූපං කජ්ජනීය සූත්‍රයේ සංයුත්ත නිකායේ රුප්පතිති රූපං කියන්නේ කැඩෙන නිසා බිඳෙන නිසා වෙනස් වෙන නිසා රූපය කියලා කියනවා. දැන් බලන්න මේ ශරීරයට රූපය කියන්නේ මොකද කියලා? එක විදිහකට තියෙන්නේ. මේක කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා, පවතින ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා තමයි රූපය කියලා කියන්නේ. සීතලෙන් වෙනස් වෙනවා, හිරිගඩු පිපෙනවා, අතපය හොඳින් තියන් හිටි කෙනාට ඒවා වකුටු කරගන්න හිතෙනවා. පෙරවීමක් නැතුව හිටි කෙනාට පොරව ගන්න හිතෙනවා. බලන්නේ රූපේ වෙනස් වෙන හැටි. උෂ්ණත්වයෙන් වෙනස් වෙනවා. කුසගින්නෙන් වෙනස් වෙනවා, ක්ලාන්ත වෙලා, අපහසු වෙලා, ඈලි මෑලි වෙලා. ඒ වගේම පිපාසයෙන් වෙනස් වෙනවා, උගුරකට වේලෙනවා, සෑහෙන ක්ලාන්ත ඇති වෙනවා, සමහර විට වැටෙන තරමට, සමහර විට මැරෙන තරමට පිපාසයෙන් වෙනස් වෙනවා. ඊළඟට මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, පත්තෑ ගෝනුසු ආදී සර්පයන්ගෙන් ඒ අයගේ ස්පර්ශ වලිනුත් වෙනස් වෙනවා. අවුවෙන්, වැස්සෙන්, පින්නෙන් ඒවෙනුත් වෙනස් වෙන ඍතු විපර්යාස වලින්. මෙන්න මේ විදිහට වෙනස් වෙන නිසා තමයි ශරීරයට නැත්නම් මේ කයට රූපය කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ සම්බුද්ධ ශාසනය තුල. මේ රූපය පවතින තැන් තියෙනවා 11ක්. රූපය කියන්නේ මේ රූපය, මේ සමූහය තවත් ටිකක් කිව්වොත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේනේ රූපේ කිව්වේ. අපි කවුරුත් අහලා තියෙනවනේ. මේ කය තුල තියෙන තද ගතියෙන් යුතු කොටස්. කෙස්, ලොම්, නියද, සම්මස්, නහර, ඇට ඇට, මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹු සිවිය, බඩවැල් බන්ධන, ඒ වගේම නොදිර වූ ආහාර, දිරන ලද මල බවට පත් වූ ආහාර, හිස් මොළ කියලා කොටස් 20ක් තියෙනවා තද ගතියෙන් යුතු පඨවි ධාතු කියලා කියනවා. තද ගතියෙන් යුතු කොටසට කියන්නේ පඨවි කියලා. ඊළඟට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, මුත්‍රා මේ විදිහට ජලය බඳු ස්වභාවයෙන් යුතු දේවල්, වැగిරෙන දේවල්, ආපෝ ධාතු 12ක් තියෙනවා. උෂ්ණත්වය තියෙනවා තේජෝ ධාතු. කය තුල තියෙනවා තව වායෝ ධාතුව සුළඟ. කයේ පහළ ඉඳන් උඩට ගමන් කරන සුළඟක් තියෙනවා. අපිට ඉක්ක වැටෙන්නේ, ඔක්කාරයට එන්නේ, වමනේ එන්නේ, කෙල ගහන්න පුළුවන් වෙන්නේ, කටසෝදලා දාන්න පුළුවන් වෙන්නේ. ඒ උඩට ගමන් කරන සුළඟකින් එහෙම තල්ලු කිරීමක් තියෙන නිසා. පහළට ගමන් කරන සුළඟක් තියෙන අදෝගමා වාතා කියලා. වතුර බොන්න පුළුවන්, කෙල ගිලින්න, කෑම කන්න, ඊළඟට වැසිකිලි කැසිකිලි කරන්න, බෙහෙත් ආදිය බොන්න, ඒ අර පහළට තල්ලු කරන ස්වභාවයක් තියෙන නිසා කය අදෝගමා වාතා. බඩ ඇතුලේ සුළඟක් තියෙනවා. ඒ බඩ ඇතුලේ තියෙන සුළඟ බඩවැල් වලින් බාහිරව, බඩ ඇතුලේ බඩවැල් වලින් තොරව තියෙන සුළඟට කියනවා අපි කුච්චිසයා වාතා. කුස තුල පවතින සුළඟ. ඊළඟට තියෙනවා බඩවැල්, නහර, සිරා, ධමනි, කේසනාලිකා මේවා තුල සුළඟ පවතිනවා. ඒ බඩවැල් තුල සහ 900ක් නහරවැල් තුල පවතින සුළඟට කියනවා කොට්ටසයා වාතා කියලා. කොට්ටසයා වාතා කියන කොටස් ඇතුලේ තියෙන සුළඟ. එතෙන්දි කොටස් කියලා කියන්නේ මේ බඩවැල් ආදී බඩවැල් සහ නහරවැල් වලට. ඊළඟට තව තියෙනවා අංගමංගානුසාරිනෝ වාතා. අංගමංගානුසාරිනෝ වාතා කියන්නේ ශරීරේ අවයව සොලවන සුළඟ. දැන් අපිට බුදුදහමට අනුව, විද්‍යාවට අනුව නම් අපේ මොළෙන් පණිවිඩයක් යනවා. අත උස්සන්න ඕනේ කියලා අතේ විදුලියක් වගේ ශක්තියක් පැතිරිලා යනවා. ඒ ශක්තියෙන් අත උස්සනවා. ඒ විද්‍යාවට අනුව. බුදුදහමට අනුව වෙනස්.
බුදුදහමට අනුව අපේ හදවත තුල ලේ ධාතුව ඇසුරෙන් සිතක් හට ගන්නවා මේ අත ඔසවන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වෙනවා. ඊළඟට ඔසවන්න වෙන වෙන සිත් වෙන වෙනම හට ගන්නවා. අන්නේ සිතක් හට ගන්නවත් එක්කම ඒ අත තුල අංගමංගානුසාරිනෝ වාතා කියන්නේ වායුව පැතිරිලා යනවා. ඒකට තව නමක් කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. චිත්ත කිරිය වායෝ ධාතුව කියන්නේ හිත කියන දේ කරන සුළඟ කියන එකයි. හිත කිව්වොත් අත උස්සන්න කියලා ඒ හුළඟින් තමයි ඒ දේ කරන්නේ හිත කියන දේ. චිත්ත කිරිය වායෝ ධාතුව. අත නමන්න අත දිගහරින්න හැම දෙයක්ම ඇඟිල්ලක් නැමුවත් දිග හැරියත් එහෙ බැලුවත් මෙහෙ බැලුවත් එහෙට මෙහෙට හැරුණත් ඇහැ එහෙම කළත් මේ ඔක්කොම චිත්ත කිරිය වායෝ ධාතුවෙන් කරන්නේ. ඒකට කියනවා අපි චිත්ත අංගමංගානුසාරිනෝ වාතා කියලාත් කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියනවා. ඊළඟට තව තියෙනවා අපේ සුළඟක් ප්‍රාණය කියලා. ප්‍රාණය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? ප්‍රාණය කියන්නේ ආස්වාස ප්‍රස්වාස. දැන් අපි ප්‍රාණය නිරුද්ධ වෙනවා කියන්නේ මරුණහම හුස්ම නවතින එකටනේ. හින්දු යෝගීන් ආනාපාන සතියටත් කියන්නේ ප්‍රාණයාම කියන නමනේ. එයාලගේ ආනාපාන සති භාවනා ක්‍රමයට. ඉතින් ආස්වාස වායුව ප්‍රස්වාස වායුව. මෙන්න වායෝ ධාතු 6යි. ඔය විදිහට එනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලට රූප කියන්නේ. රූපය කියන්නේ. තවත් කිව්වොත් මේ ධාතු හතරට අමතරව තියෙනවා මේ රූපය තුල වර්ණයක් තියෙනවා. ඒ කොටස් වලට පාටක් තියෙනවා. ශරීරේ හැම කොටසකටම වර්ණයක් තියෙනවා. වර්ණ රූපය. ශරීරේ හැම කොටසකම ගඳක් තියෙනවා. ගන්ධ රූපය. නාසයට දැනෙන ගඳක් තියෙනවා. ගන්ධ රූපය. ශරීරේ හැම කොටසකම රසයක් තියෙනවා. අපි කාලා බලන්නේ නැති වුණාට හැම දෙයකම ශරීරේ තියෙන රසයක් තියෙනවා. ඒකට කියනවා රස රූපය කියලා. ශරීරේ හැම දෙයකම තියෙනවා ඕජාව. ඕජාව කියලා කියන්නේ මේ කය වර්ධනය වෙන්න හේතු වෙන අර විටමින් පෝෂණීය දේවල්. ඒකට බුදුදහමේ කියන්නේ ආහාරජ රූප කියලා. නැත්නම් ආහාරයෙන් ගන්න පෝෂණය. විටමින් වර්ග, khනිජ වර්ග, පිෂ්ඨය එක එක නම් වලින් අපි හඳුන්වන්නේ. ඒකට කියන්නේ බුදුදහමේ රසමේ ඕජා රූප කියන නමින් බුදුදහමේ හඳුන්වන්නේ. අන්න බලන්න වර්ණ, ගන්ධ, රස, ඕජා. ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ, ගන්ධ, රස, ඕජා. එතකොට 8යි. මේ 8ට අපි කියනවා නමක් සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක කියන්නේ පිරිසිදු මාටක් කියන එකයි. ඒ කියන්නේ ඒවා සත්වයේක්, පුද්ගලයෙක්, ආත්මයක් මම කියලා ගන්න බැරි. සත්ව පුද්ගල බවින් තොර වූ සුද්ධ වූ දේවල් ටිකක්. පරමාර්ථ දේවල් ටිකක්, යථාර්ථ දේවල් ටිකක්. මේකට තමයි රූපය කියලා අපි කියන්නේ. ඉතින් ඔය රූපය පවතින තැන් තියෙනවා 11ක්. රූපය පවතින තැන් 11ක්. බලන්න මොනවද කියලා? අතීතයේ පැවති රූපය. පවතිනවා 11ක් තියෙනවා කිව්වට මේ දැන් තියෙනවම නෙමෙයි අතීත රූපය දැන් නැහැනේ නිරුද්ධ වෙලා ගිහිල්ලානේ. අතීතයේ පැවති රූපය. ඒ කියන්නේ අපේ ගත්තොත් පෙර ජීවිතයේ පැවති රූපය. ඒක අතීත රූපයක්. පොඩි කාලේ පැවතිච්ච රූපේ ඒක අතීත රූපයක්. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා පැවතිච්ච රූපේ. තව තව આવොත් ඊයේ දවසේ පැවතිච්ච රූපේ. මීට විනාඩියකට පෙර පැවතිච්ච රූප. අන්න ඒ මීට තප්පරයකට පෙර පැවති රූප. ඒ ඔක්කොම අතීත රූප. ඊළඟට තියෙන වර්තමාන රූපය. වර්තමානය කියන්නේ මේ දැන් මේ කතා කරන සෙනෙහි, මේ මොහොතෙහි, මේ වේලාවෙහි තිබෙන්නා වූ අර සුද්ධාෂ්ටක පැවැත්ම වර්තමාන රූපය. ඒ වගේම රූපය ගැන තියෙනවා අනාගත රූපය. අනාගත රූපය කියන එක තාම ආවේ නැහැ.
තාම ඇති උනේ නෑ ඒ රූපය. නූපන් රූපයක් ඒක තාම. ඉතින් අනාගතයේ ඇති නොවුන රූපයක් තියෙනවා. බලන්න අතීත රූපය නිරුද්ධ වුණා ආයේ එන්නේ නෑ. අනාගත රූපය තවම ආවේ නෑ. වර්තමාන රූපය විතරයි දැනට තියෙන්නේ. අන්න බලන්න එන රූපේ පවතින තැන් තුනයි. අතීත, වර්තමාන, අනාගත. ඊළඟට රූපේ පවතින අජ්ජත්තංවා බහිද්ධාවා. තමන් තුලත් තියෙන රූපය ආධ්‍යාත්ම තමාගේ කියලා සලකන විදිහට මේ මගේ ඇහැ, මේ මගේ කන, ඔය විදිහට මගේ කියලා සලකන රූප තියෙනවා. බහිද්ධාවා තමාගේ නොවන රූප තියෙනවා. තමන්ගේ නොවන කියන්නේ අන්‍ය සියලු සත්වයන්ගේ රූප බාහිරයි. ඒ වගේම අචේතනික වස්තුන්ගේ තියෙන ඒවත් පඨවි ආපෝ තේජෝ වායෝනේ ඒවත් බාහිරයි. අන්න තමා තුලත් රූප තියෙනවා තමන්ගෙන් බාහිරවත් රූප තියෙනවා. ආධ්‍යාත්ම බාහිර. ආධ්‍යාත්ම කිව්වේ තමන් තුල, බාහිර කියන්නේ තමන්ගෙන් බැහැර. අජ්ජත්තං වා බහිද්ධාවා. ඕලාරිකං වා සුකුමං වා. ගොරෝසු විදිහටත් රූප තියෙනවා, සියුම් විදිහටත් තියෙනවා. ගොරෝසු විදිහටත් කිව්වේ ඒක එක එක්කෙනාට සාපේක්ෂව බලන ආකාරයෙන් තීරණය කරගන්නේ. දැන් බ්‍රහ්මයන්ගේ රූපයට වඩා දෙවියන්ගේ රූපය ගොරෝසුයි. දෙවියන්ගේ රූපයට වඩා මිනිසුන්ගේ රූපය ගොරෝසුයි. මිනිසුන්ගේ රූපයට වඩා සමහර තිරිසන්ගත සතුන්ගේ රූපය ගොරෝසුයි. අන්නේ විදිහට එක තේරුම් ගන්න ඕනි රූපයේ තියෙන ගොරෝසු බව එක එක්කෙනාට අනුව එක වෙනස් වෙනවා. මිනිස්සු අතර සමහර විට කෙනෙක්ගේ ශරීරයට වඩා තව කෙනෙක්ගේ ශරීරය ගොරෝසු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඇඟම ගත්තොත් අපේ ඇඟේ සමහර දැන් බලන්න ඇස්වල තියෙන රූප කොටස් ඊටාම සියුම්. නමුත් අපේ සමහර විට කකුල යටිපතුලේ තියෙන රූප කොටස් ඒවා ගොරෝසුයි. අන්න ඒ වගේ කයෙත් එක තැන්වල අර ගොරෝසු සහ සියුම් විදිහට රූප කොටස් දෙකකට බෙදෙනවා. අන්න නම් ගොරෝසු ලෙසත් රූපය පවතිනවා, සියුම් විදිහටත් රූපය පවතිනවා. ගොරෝසු කියන එකට පාලියෙන් කියන ඕලාරිකං වා කියලා, නැත්නම් ඕලාරික. සියුම් විදිහට කියන සියුම් කියන එකට කියන පාලියෙන් සුකුම කියලා. ඕලාරිකං වා සුකුමං වා. ඊළඟට කියන හීනං වා පනීතං වා. උසස්යයි සම්මත විදිහට. ප්‍රනීත කියන්නේ උසස්, හීන කියන්නේ පහත්. අන්න බලන්න පහත්යයි සම්මත විදිහට රූප තියෙනවා, උසස්යයි සම්මත විදිහට රූප තියෙනවා. බලන්න ශරීරය ගත්තත් මේ දහඩිය, කඳුළු, කෙල, මුත්‍ර මේ වගේ දේවල් පහත් කියලානේ සම්මත. ඒ පහත්යයි සම්මත දේවල්. ඊළඟ උසස්යයි සම්මත දේවලුත් අපේ කය තුල තියෙනවා සමහර කොටස්. ඒවා උසස්යයි සම්මතයි කය තුල. බොහොම වටිනා දෙයක් හැටියට මොළය, හෘදේ වස්තුව, ඒ වගේ බොහොම වටිනා දේවල් හැටියට සලකන කොටසුත් තියෙනවා. අන්න පහත්යයි සලකන දේවලුත් තියෙනවා, උසස්යයි සලකන දේවලුත් තියෙනවා. හීන ප්‍රනීත කියලා අපි ඒකට කියනවා. හීන කිව්වේ පහත්, ප්‍රනීත කිව්වේ උසස්. හීනං වා පනිතං වා. යන් দূරේ සම්තිකේවා. ඒ වගේම දුර පවතින රූපද ඇත. දුර පවතින කියන්නේ નિયમિત දුරක් දක්වලා නේ. තමන් දුරයි කියලා හිතනවා නම් ඒ තමයි දුර පවතින රූප. දූරේවා සම්තිකේවා කියන්නේ සමීපයේ. සමීපයේ කියන්නේ තමන්ගේ ශරීරයේ ආසන්නයේ තිබෙනා වූ රූප සහ තමන්ගේ ශරීරයෙන් දුර පවතිනා වූ රූප. මේ විදිහට රූප තැන් පිහිටන තැන් 11ක් තියෙනවා. මේ 11ට කියන අපි ස්කන්ධ කියලා. ස්කන්ධ කියන්නේ සමූහ කිව්වේ ගොඩවල් රාශි. ඉතින් මේ එකතුවට අපි කියනවා ස්කන්ධ කියලා. මේ 11 ආකාර වූ පැවැත්මට පවතින තැන් 11ට. මේ තමයි රූපය පිළිබඳ සාමාන්‍ය විස්තරයක්. ඉතින් මෙන්න මේ රූප මේ 11 ආකාරයට පවතින රූපය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියලා. 11 ආකාරයෙන් පවතින රූප. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මෙනෙහි කරන්න. දැන් ගත්තොත් අතීත රූපය පළවෙනි එක අතීත රූපේනේ. අතීත රූපය මෙනෙහි කරන්න අනිත්‍ය විදිහට. ඒ වගේම වර්තමාන රූපය අනිත්‍ය විදිහට මෙනෙහි කරන්න. අනාගත රූප ටික අනිත්‍ය විදිහට මෙනෙහි කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට උගන්වනවා. මම ඒක පාලියෙන් කියන හැටි ඔබට සඳහන් කරන්නම්. මේක කියනවා යං අතීතං රූපං යම් අතීත රූපයක් තිබුණා නම් ඒ අතීතයේ පැවතිච්ච රූපය මෙන්න මෙහෙම හිතනවා යං අතීතං රූපං තං අනිච්ඡං යම් අතීත රූපයක් වුණා නම් එය අනිත්‍යයි යම් අතීතං රූපං තං සංකතං යම් අතීත රූපයක් තිබුණා නම් එය සංකතයි සංකතයි කියන වචනේ දන්නවනේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් කියන එකයි සංකත කියන්නේ සකස් වූ දෙයක් කියන එක අතීත රූපය කියන්නේ සකස් වූ දෙයක යම් අතීතං රූපං තං පටිච්ච සමුප්පන්නං යම් අතීත රූපයක් තිබුණා නම් ඒ පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතුවකින් හටගත්ත කියන එකමයි හේතු සමූහයක ප්‍රතිඵලයක් අතීතයේ පැවතිච්ච රූපය ඊළඟට කියනවා යම් අතීතං රූපං තං කය ධම්මං යම් අතීත රූපයක් තිබුණා නම් එය සේවන ස්වභාවයෙන් යුක්තයි සේවනවා කියන්නේ මොකක්ද කියලා දන්නවනේ ගෙවි ගෙවි යනවා කියන එකයි සේවන ස්වභාවයෙන් යුක්තයි අතීත රූපය ඊළඟට යම් අතීතං රූපං තං වය ධම්මං අතීතයේ යම් රූපයක් තිබුණා නම් එය වය ධම්මං වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි ඒ විදිහට මෙනෙහි කරන්න ඒ වය ධම්මං එය වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි යම් අතීතං රූපං තං විරාග ධම්මං යම් අතීත රූපයක් තිබුණා නම් ඒ විරාග ධර්මයි විරාග කියන්නේ රාග කියනවා ඇලීමට විරාග කියනවා නොඇලීමට අතීත රූපයක් තිබ්බනම් එය නොඇලිය යුතු ස්වභාවයෙන් යුක්තයි අතීත රූපයට ඇත්තට මැරිලා වැඩක් නැහැනේ අපි හිතනවා අතීත දේවල් පිළිබඳව අතීතය හමු වෙච්ච හැටි අතීතය අපි කතා කරපු හැටි අතීතයක එක්කෙනා එක්ක ගනුදෙනු කරපු හැටි සිහි කරනවා නමුත් සිහි කළාට ඒ අතීතය කියන එක ආයෙත් එන්නේ නැහැ ඒක මනස්කල්පිත ලෝකයක් මනෝලෝකයක් විතරයි ඉතින් ඒක නොඇලිය යුතු එකක් ආයෙ සිහි කර කර සතුට වෙන්න ඕනි එකක් නෙවෙයි අතීතය අන්න ඒක නිසා අතීත රූපය විරාග යම් අතීතං රූපං තං විරාග ධම්මං යම් අතීත රූපයක් වේ නම් එය නොඇලිය යුතු ස්වභාවයෙන් යුක්තයි කියලා මෙනෙහි කරනවා යම් අතීතං රූපං තං නිරෝධ ධම්මං යම් අතීත රූපයක් වුණා නම් එය නිරෝධ ධර්ම නිරෝධ කියන්නේ තණ්හාව නැති කිරීම අතීත රූපයක් තිබ්බනම් එය තණ්හාව නැති කළ යුතු ස්වභාවයෙන් යුක්තයි ඒ රූපය ඒ කියන්නේ රූපයට ආසාව නැති කළ යුතුයි ඉස්සල ඇලීම නැති කළ යුතුයි කිව්ව ඒත් ආසාවම තමයි තවත් ඒක තහවුරු වෙන්න කියනවා තණ්හාව නැති කර යුතුයි අතීත රූපේ මෙන්න මේ විදිහට ආකාර 7කට මෙනෙහි කරන්න අතීත රූපය දැන් බලන්න ආකාර 7 මොකක්ද කියලා මේකෙන් හොඳට ඔබට තේරෙන්න ඇති අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඒ තමයි 7 අතීත රූපය අනිත්‍යයි සංකතයි සකස් වූ දෙයකි පටිච්ච සමුප්පන්නං හේතුන්ගෙන් හටගත් දෙයකි කය ධම්මං සේවන ස්වභාවයෙන් යුක්තයි වය ධම්මං වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි
විරාග ධම්මං නොඇලිය යුතු ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං තණ්හාව නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ විදිහට අතීත රූපය පිළිබඳව මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙම මෙනෙහි කරන්න කියලා කියන අතීත රූපය පිළිබඳව පුළුවන් නම් හොඳට වැටහෙන්න. දැන් අයට ඒක කරන්න ටිකක් හරි අමාරුයි. මොකද දැන් බොහෝ දෙනෙක් කැමති බොහෝම ඉක්මනින් යමක් ලබා ගන්නනේ. මේක මෙනෙහි කිරීම කරන්න ඕනිලු හරියට මේ අතීත රූපය පිළිබඳව මේ ආකාර හතට ඇත්තටම මාස 7ක් මෙනෙහි කරන්න ඕනිලු මේ විදිහට. එන් දවසට පැයක් විතර මෙනෙහි කරමින් නැත්නම් දවසට පැය භාගෙ බැගින් දෙවතාවක් හරි මාස 7ක් මෙනෙහි කරන්න ඕනි මේ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් එකපාරට ටිකක් මෙනෙහි කරලා ඊළඟට දැන් අතීත රූපය මෙනෙහි කළානේ දැන් වර්තමාන රූපය මෙනෙහි කළා නම් හරි කියලා ඒත් එක්කම ඉවර වෙලා මේක හිතලා ඉවරනවත් එක්කම ඊළඟ එක හිතනවා. ඒක හරියන්නේ අතීත රූපය විතරක්ම මේ විදිහට මාස 7ක් මෙනෙහි කරන්න ඕනි. ඒක හරියට අවබෝධ වෙන්න. එහෙමයි ඉපැරණි විදර්ශනා උපදේශවල සඳහන් වෙලා තියෙන්නේ. ඉපැරණි කිව්වේ බුද්ධ කාලේ ඉඳන් මෙන්න ක්‍රමයක් තියෙනවනේ යමක් කරන. අර අපි දැන් අලුත් ක්‍රමයට අපි කැමති බොහොම ඉක්මනින් වැඩ කරන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් ගෙවල් හදන්න පුළුවන්. දක්ෂ නම් ඇඳුම් අහන්න පුළුවන්. දක්ෂ ළමයින්ට ඉක්මනින් ඉගෙන ගන්නත් පුළුවන්. නමුත් හිත හදන එක එහෙම ඉක්මනින් කරන්න බෑ. අපිට ඕනි විදිහට කරන්න බෑ. හිත කියන එක අනාත්මයිනේ. අපිට ඕනි වුණාට ඒක හැදෙන්නේ නෑ. හොඳටම පේනවනේ. අපිට මේ සාමාන්‍ය ලෝකෙවත් අපේ හිත අපිට ඕනි විදිහට හදාගන්න බැරි වෙනවනේ. ඉතින් කොහොමද අපේ හිත මේ කෙලෙස් නැති වෙන මට්ටමකට එහෙම ඉක්මනින් හදන්න බෑ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ සංසාරේ අප්‍රමාණවත් පුරුදු කරලා තිබ්බනම් එහෙම දේශනාවක් අහනකොටම හිත ඇදලා ඉවරයි, මාර්ගඵල ලැබෙලා ඉවරයි. හැබැයි සංසාරේ අප්‍රමාණවත් පුරුදු කරලා නෑ අපි. දැන් පුරුදු කරලා නැති හන්දා ඒ ක්‍රමයට පුරුදු කරන්න වෙනවා දීර්ඝ කාලයක් කරගෙන. අන්නේ විදිහට අතීත රූපය මෙනෙහි කරන්න ඕනි මාස 7ක් කියලා ඒ ධර්මයේ උගන්වන්නේ. හොඳට මතක තියාගන්න. ඒ වගේම මෙනෙහි කරන්න ඕනි ඔය විදිහටම ඔය 7 ආකාරයටම වර්තමාන රූපය. ඒත් මාස 7ක්. ඊළඟට අනාගත රූපය මාස 7ක් ඔය 7 ආකාරයට. තමා තුළ පවතින ආධ්‍යාත්ම රූපය. බාහිර රූප පිළිබඳ මාස 7ක් ඔය 7 ආකාරයට. ගොරෝසු විදිහට පවතින රූප, සියුම් විදිහට පවතින රූප, ඒ වගේම පහත්යයි සම්මත රූප, උසස්යයි සම්මත රූප, දුර පවතින රූප, ළඟ පවතින රූප. මේ 11 ආකාර රූපයම 7 මාස බැගින් මෙනෙහි කරන්න ඕනේ. එක කොටසක් මාස 7 වෙන විදිහට මෙනෙහි කිරීම කරගෙන යන්න ඕනේ. ඊළඟට ධර්මයේ උගන්වනවා ඒ විදිහට මෙනෙහි කළාටමත් Tamanට රූපේ හරියට අවබෝධ වෙන්නේ නැහැ. රූපේ හරියට අවබෝධ වෙන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහටම හොඳට වැටහෙන්න ඕනේ. ඉතින් එසේ වැටහීමට නම් ධර්මයේ උගන්වනවා ඉස්සෙල්ලාම රූපයේ අනිත්‍ය මෙනෙහි කරන්නට ඕනේ. රූපේ අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ ඉස්සෙල්ලාම අනිත්‍ය වැටහෙන්න. අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ 10 ආකාරයකට. ඒක මෙනෙහි කළ යුතුයි 10 ආකාරයට. 10 ආකාර අනිච්චානුපස්සනා කියලා ඒ බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. ආකාර 10කින් යුක්ත අනිත්‍යානුපස්සනාව.
ඒ 10 ආකාරය කුමක්ද? ඒ 10 ආකාරය තමයි හොඳට මතක තියාගන්න පුළුවන් වුණොත් නැත්තම් මේ දේශනාව නැවත නැවත හරි අහලා මතකෙට ගන්න. පළවෙනි එක තමයි රූපං අනිච්චතෝ අනිච්ඡං. රූපය ඉපිද බිඳෙන නැසෙන හේයින් අනිත්‍යයි. අනිච්චතෝ අනිච්ඡං කියලා කියනවා බුද්ධ වචනයෙන්. ඉපිද බිඳෙන නැසෙන ස්වභාවයෙන් යුක්ත බැවින් අනිත්‍යයි. අනිච්චතෝ අනිච්ඡං. නැත්තම් අපිට සිංහලෙන් විතරක් මෙනෙහි කළාට කමක් නැහැ. පාලි නැති වුණාට කමක් නැහැ. අතීත රූපය ඉපිද බිඳෙන නැසෙන බැවින් අනිත්‍යයි. අනිච්චතෝ අනිච්ඡං. ඊළඟට පලෝකතෝ අනිච්ඡං. පලෝකතෝ කිව්වේ ජරා මරණයන්ගෙන් paludu වන නිසා අනිත්‍යයි. පලෝකතෝ කියන්නේ paludu වෙනවා. ජරා මරණ ආදීන් paludu වෙන නිසා. චලතෝ අනිච්ඡං. ව්‍යාධි මරණ දෙකෙන් හා අටලෝ දහමෙන් සෙලවෙන කම්පා වෙන නිසා අනිත්‍යයි. පබංගුතෝ අනිච්ඡං. බින්දෙන paludu වන නිසා අනිත්‍යයි. අද්ධුවතෝ අනිච්ඡං. සෑමදාම නොපවතින නිසා අනිත්‍යයි. විපරිණාමතෝ අනිත්‍යං. ජරා ව්‍යාධි මරණ ආදී වූ නානා දුක්වලට පෙරලෙන නිසා වෙනස් වෙන නිසා අනිත්‍යයි. අසාරතෝ අනිත්‍යං. වටිනා අරටුවක් නැති නිසා අනිත්‍යයි. විභවතෝ අනිච්ඡං. උසස් ගතියකට නොයන බැවින් අනිත්‍යයි. සංඛතෝ අනිච්ඡං. තෘෂ්ණා සංකාරාදී හේතුන්ගෙන් හට සකස් වූ නිසා අනිත්‍යයි. මරණ ධම්මතෝ අනිත්‍යං. මැරෙන නැසෙන ස්වභාවයෙන් යුක්ත නිසා අනිත්‍යයි. ওই විදියට 10 ආකාරයකට අනිත්‍ය මෙනෙහි කිරීමක් කරන්න ඕනි. ඔය රූපය පිළිබඳව. ඉතින් අද දවසේ මේ රූපේ යථාර්ථය පිළිබඳව බොහොම පුංචි දෙයක් පිළිබඳව අපි කතා කරන්නට යෙදුණා. අද දේශනාව මෙපමණයි. ඊ타මත්ම සද්ධාවෙන් ඊ타මත්ම ගෞරවයෙන් දේශනාවේ දායකත්වය